කේසාකර්ෂණය නලයේ අරය කැපිටල් R සහ ස්පර්ශ කෝණය θ වන විට කේසාකර්ෂණය සඳහා ප්‍රකාශනයක් ගන්නවා දැන් නලයේ අරය සහ ස්පර්ශ කෝණය θ වන විට අපි කලින් ගත්තේ මාවකයේ අර සිම්පල් R එක්ක HOG සමානයි 2t බෙදීම සිම්පල් R HOG සමානයි 2t බෙදීම සිම්පල් R එහෙම නැත්නම් h සමානයි 2t බෙදීම ROG ඒ කේසාකර්ෂණය සඳහා ප්‍රකාශනය දැන් මෙතනදී අපි කතා කරන්නේ නලය අරයත් එක්ක ඔයාලට පේනවා මෙන්න කේශික නලය අපි අන්දා මේ කේශික නලය අරය තමයි මේ කැපිටල් R කියලා මම අරන් තියෙන මෙතන ඉඳන් මේ පැත්තට මෙතන ඉඳන් මේ පැත්තට මේ තමයි මාවකයේ අරය මෙන්න මාවකය මේ තියෙන්නේ මාවකය මම ඒකේ කේන්ද්‍රය මේම තියාගෙන මෙතන ඉඳන් මෙතන ලකුණු කරා සිම්පල් R ඒක තමයි මාවකය R ස්පර්ශ කෝණය ඝන පෘෂ්ඨයට ද්‍රව පෘෂ්ඨය අම්බෙන තැනදී ද්‍රවයට අඳින ස්පර්ශකය ඝනය සමග සාධන කෝණය ස්පර්ශ කෝණය මෙන්න θ මේක θ නිසා පරිධියට අඳිපු ස්පර්ශකය අර එක්ක සාධන කෝණාංශක 90යි මේක θ නම් මේ ටික 90 ඍණ θ එහෙනම් මේ ටික θ මේක ඔයාලට ලැබෙනවා θ කියලා ඝන පෘෂ්ඨයට ද්‍රව පෘෂ්ඨය හම්බෙන තැනදී ද්‍රවයට අඳින ස්පර්ශකය ඝනය සමග සාධන කෝණ ස්පර්ශ කෝණයක θ මේක θ නිසා මේ ටික 90 ඍණ θ වෙනවා මේක θ වෙනවා එහෙනම් අපිට ලියත හැකි දැන් cos θ සමානයි කියලා cos θ සමානයි කැපිටල් R බෙදීම සිම්පල් R බද්ධ පාදයේ බෙදීම කර්ණය cos θ සමානයි කැපිටල් R බෙදීම සිම්පල් R cos θ සමානයි බද්ධ පාදයේ බෙදීම කර්ණය R බෙදීම R නමුත් අපි කලින් ඉගෙන ගත්තා සිම්පල් H rho g සමානයි 2t බෙදීම සිම්පල් R කියලා HOG සමානයි 2t බෙදීම සිම්පල් R එතකොට අපිට ලැබෙන සිම්පල් R කියන්නේ කැපිටල් R බෙදීම cos θ සිම්පල් R කියන්නේ කැපිටල් R බෙදීම cos θ HOG සමානයි 2t බෙදීම R වෙනුවට දාමු අපි කැපිටල් R බෙදීම cos θ ලවයට යනවා ඒ නිසා අපිට h සමානයි 2t cos θ බෙදීම ROG කියලා ලැබෙනවා. ඉතින් ජලයේ වීදුරු මධ්‍යසාර වීදුරු සඳහා ස්පර්ශ කෝණය ශුන්‍ය කියලා කිව්වා. එහෙනම් θ වලාගේ එතනදී බිඳුව වෙනවා. θ සමානයි බිඳුව වෙනකොට අපිට cos බිඳුවගේ එක ලැබෙනවා. එන ආපහු HOG සමාන 2t බෙදීම R කියලා ලැබෙනවා. මාවකයේ අරය නලයේ අරයට සමාන වෙනවා ස්පර්ශ කෝණය ශුන්‍ය වෙනකොට. ස්පර්ශ කෝණය ශුන්‍ය වෙනකොට මාවකයේ අරය නලයේ අරයට සමාන වෙනවා. ඉතින් මේ අවස්ථාවේදී ඔයාලට HOG සමානයි 2t බෙදීම R cos θ ලැබෙනවා. එතකොට θ සමානයි බිඳුව විට HOG සමානයි 2t බෙදීම කැපිටල් R වෙනවා. එහෙනම් එම නිසා h සමානයි 2t බෙදීම ROG ඒ කියන්නේ මාවකයේ අරය නලයේ අරයට සමාන වෙලා ස්පර්ශ කෝණය ශුන්‍ය වෙනකොට එහෙම නැත්නම් HOG සමාන 2t බෙදීම R cos θ මේ R කියන්නේ නලයේ අරය ස්පර්ශ කෝණයත් එක්ක එනකොට ඒක ගත්ත හැටි මතක තියාගන්න මෙන්න සම්බන්ධය. හොඳයි. දැන් ලියා ගන්න මාතෘකාව. කේසාකර්ෂණය නලයේ අරය කැපිටල් R සහ ස්පර්ශ කෝණය θ විට. අඳලා ඒක ලියලා අඳ ගන්න.
මේක කැපිටල් R මේ කැපිටල් R සිම්පල් R මේක තීටා මේක අණුව ඍණ තීටා. දැන් අන්දලා ඉවර නම් cos θ සමානයි කැපිටල් R බෙදීම සිම්පල් R. නමුත් HOG සමාන දෙකයි බෙදීම සිම්පල් R. මේ මාවකේ ආරය මේ නලයේ ආරය. කැපිටල් R නලයේ ආරය. සිම්පල් R. දැන් සිම්පල් R තියෙන තැන දාන්න කැපිටල් R බෙදීම cos θ. HOG සමාන දෙකයි බෙදීම R cos θ. ලියන්න. θ සමානයි බිඳුව විට θ සමානයි බිඳුව විට cos θ සමානයි 1 වේ. මේ විට මාවකේ ආරය නලයේ ආරයට සමාන වේ. අලුතෙන් ලියන්න. ඉහත සමීකරණ වල T කැපිටල් T ද්‍රවයේ පෘෂ්ඨඝාත සංගුණකය R capital R කේශික නලයේ ආරය capital R simple R මාවකේ ආරය simple R මාවකේ ආරය රෝ ද්‍රවයේ ඝනත්වය H කේශාකර්ෂණය G गुरुत्वज त्वरणे सह थीटा स्पर्श कोणीय वे හොඳට තේරුම් ගන්න පණ්ඩ ගන්න එපා. HOG සමානයි 2t බෙදීම R මේ කේශාකර්ෂණය මෙතන තිබුණේ මාවකයේ ආරය. කේශික නලයේ ද්‍රව කඳ ඉහළ ගියාන් පස්සේ හදනවා මාවකයක්. මාවකයේ ආරය තමයි මේ HOG සමානයි 2t බෙදීම සිම්පල් R. HOG සමානයි 2t බෙදීම සිම්පල් R. මේ කැපිටල් R HOG සමානයි 2t බෙදීම කැපිටල් R cos θ ඒක මතක තියාගන්න. R කියන්නේ නලයේ ආරය.
R කියන්නේ නලයේ අරය. කැපිටල් R කියන්නේ නලයේ අරය. එතකොට ස්පර්ශ කෝණය එන්න ඕනයි. එතකොට ස්පර්ශ කෝණය ශුන්‍ය වුණොත් මාවකයේ අරය නලයේ අරයට සමානයි. මාවකයේ අරය නලයේ අරයට සමානයි. ඕක අපට ප්‍රායෝගික පරීක්ෂණයකදී ජග පරීක්ෂණයේදී ඕක අපිට යොදා ගන්න වෙනවා. ජග පරීක්ෂණයේදී මේ සම්බන්ධය ඕනේ. නලයේ අරය මාවකයේ අරයට සමාන වුණාම යමක් සිද්ධ වෙනවා. ඒක යොදාගෙන මේ ප්‍රායෝගික පරීක්ෂණ කරනවා. ඉතින් මතක තියාගන්න දැන් තීට බිඳුව වෙනකොට මාවකයේ අරයයි නලයේ අරයයි සමානයි. හොඳට තේරුම් ගන්න. හරි හොඳයි. ඊළඟට අපි ලියාගමු මාතෘකාවක්. කේශික නලයක් කිසියම් ද්‍රවයක් තුල ගිල්වාගෙන යන විට H අගය සමග ස්පර්ශ කෝණය සහ මාවකයේ අරය වෙනස් වන ආකාරය හරි මේ බලන්න දැන් මේක තමයි කේශික නලය මේ කේශික නලය තුල ද්‍රව කඳ ආවා කියලා හිතන්න චුසා ඊළඟට අපි මේ කේශික නලය ද්‍රවය තුලින් පහළට අරන් යනවා පහළට අරන් යනකොට මෙන්න මේ චුස අඩු වෙනවා H එකයි ඊළඟට තව ටිකක් පහළට ගෙනියනවා ඒක H2 වෙනවා තව ටිකක් පහළට යනවා මේක H3 වෙනවා සම්පූර්ණම ගිල්ලුවාම එච්චලාගේ බිඳුව වෙනවා සම්පූර්ණම ගිල්ලුවාම එච්චලාගේ බිඳුවයි කේශික නලය අපි ද්‍රවය තුල ගිල්ලුවා එතකොට ආව උස H ඊළඟට අපි කේශික නලය ද්‍රවය තුලින් පහළට ගෙනිච්චා උස H එකයි තව ටිකක් ගෙනිච්චා H2යි තව ටිකක් ගෙනිච්චා H3යි පහළට ගෙනියනවා සම්පූර්ණම ගිල්ලුවා එච්චගයක් නෑ එහෙනම් අපි ඉගෙන ගත්තා HOG සමාන 2t බෙදීම R කියලා H rho G 2t බෙදීම R rho ජලය ගත්තොත් නියතයි 10යි G ගත්තොත් 10යි දෙක නියතයි T නියතයි ඒ නිසා H සමානයි K බෙදීම R ට එහෙනම් ඒකෙන් එනවා H අනුලෝම සමානුපාතිකයි R කියලා H අනුලෝම සමානුපාතිකයි 1ට R එහෙම නැත්නම් ප්‍රතිලෝම සමානුපාතික R වලට R වැඩි වෙන්න H වලගේ අඩු වෙනවා H වලගේ වැඩි වෙන්න R වලගේ අඩු වෙනවා ඒක නිසා H අඩු වෙනකොට R වැඩි වෙන්න ඕනේ H අඩු වෙනකොට R වැඩි වෙන්න ඕන එහෙනම් H සමානයි බිඳුවේදී R වලගේ අනන්තයයි මෙතනදී R සමානයි අනන්තයයි මාවකයේ අරය අනන්තයයි එහෙනම් බලන්න H සමානයි ρ නියත G නියත දෙක නියත T නියත ඒක නිසා මේ ඔක්කොම නියත නිසා H සමාන K බෙදීම R කියලා ලිව්වා එතන H අනුලෝම සමානුපාතය 1ට R වැඩි වෙන්න H අඩු වෙනවා R වැඩි වෙන්න H අඩු වෙනවා ඒක නිසා කේශික නලයක් ද්‍රවයක් තුල ගිල්ලගෙන යනකොට ඒ වැඩේ වුණා ඊට අමතරව තව දන්නවා HOG සමානයි 2t බෙදීම කැපිටල් R cos θ දැන් මේකෙත් H rho G 2t R cos θ එහෙනම් rho නියත G නියත දෙක නියත T නියත R උත් නියත ඒ නිසා H සමානයි 2t බෙදීම
R rho G වරක් cos theta. එහෙනම් දෙක නියත T නියත R නියත නලය හරිය නියතයි. නලය හරිය rho නියත G නියත. ඒ නිසා H සමානයි K වරක් cos theta. ඒක නිසා H අනුලෝමව සමානුපාතික වෙනවා cos theta වලට. H ගේ වැඩි වෙන්න cos theta වලගේ වැඩි වෙන්න ඕන. H වලගේ අඩු වෙනකොට H සමානයි බිඳුවේදී බලන්න මොකද වෙන්නේ කියලා. theta සමානයි cos බිඳුව 1යි cos 90 බිඳුවයි cos 90 බිඳුවයි. එහෙනම් පේනවා ඇති ඔයාලට h සමානුපාතික උනේ අනුලෝමව cos θට. එතකොට වෙන්නේ h බිඳුව වෙනකොට θ වලගේ අංශක 90 වෙනවා. එහෙනම් බලන්න ස්පර්ශ කෝණය එන්න මේක θ1 මේක θ2 මේක θ3 මේක θ4 එන්න මොකද වුනේ වැඩි වුණා. ස්පර්ශ කෝණය වැඩි වෙනවා ගිලෙන්න. ඉතින් ඕක මතක තියාගන්න වෙන වැඩේ. අපි මේකෙන් ඉගෙන ගත්තා R වැඩි වෙනකොට H අඩු වෙනවා කියලා. මේ R වැඩි වෙනවා. R වැඩි වෙනවා. මාවකී හරය වැඩි වෙනවා. මාවකී හරය වැඩි වෙනවා. මෙතනදී අනන්තය වෙනවා. මාවකී හරය වැඩි වෙනකොට H අඩු වෙනවා. ඊළඟට H අඩු වෙනකොට θ වලගේ එන්න බලන්න. θ වලගේ ස්පර්ශ කෝණය අගය ස්පර්ශ කෝණය එන්න වැඩි වෙනවා. cos බිඳුවගේ එකයි. මේ මාබව cos බිඳුව මේක කෝණය බිඳුව නම් cos බිඳුවගේ එකයි උපරිම අගය අපිට ලැබෙනවා. ඒක නිසා මේක θ1 cos බිඳුව එකයි. cos 90 බිඳුව. පැහැදිලිද? හොඳයි. දැන් ලියන්න මෙහෙම. කේශික නලයක් ද්‍රවයක ගිල්ලූ විට නලය දිගේ ද්‍රවය ඉහළ යයි. රාගතුලි ජලය දැන් නලය ක්‍රමයෙන් ජලය තුලට ගිල්වුවහොත් H පහත වැටේ. HOG සමානයි 2t බෙදීම සිම්පල් R. HOG සමානයි 2t බෙදීම සිම්පල් R. මෙහි ρ G T මේ ρ, G, T නියත නිසා H අඩු වන විට R වැඩි වේ. සිම්පල් R වැඩි වේ. එනම් නලය තුල මාවකයේ හරය වැඩි වේ.
නලය සම්පූර්ණයෙන්ම ද්‍රවය තුල ගිල්ලුවොත් නලය සම්පූර්ණයෙන්ම ද්‍රවය තුල ගිල්ලුවොත් මාවකයේ අරය අනන්තය වේ. මාවකයේ අරය අනන්තය වේ. තවද අර්ජුන යන තවද HOG සමානයි 2t බෙදීම කැපිටල් R cos theta. HOG සමානයි 2t බෙදීම කැපිටල් R cos theta. H සමානයි 2t බෙදීම ROG cos theta. H සමාන 2t බෙදීම ROG cos theta. cos theta ලවේ. එම නිසා H සමාන K cos theta. H අනුලෝම සමානුපාතය cos theta. එනම් ඉච්ඡියගේ අඩුවක්ම තීටායි අගය වැඩි වේ. H සමානයි බිඳුව විට තීටා සමානයි අංශක 90 වේ. එනම් කේශික නලය ද්‍රවය තුල ගිල්ලාගෙන යන විට ස්පර්ශ කෝණය θ වැඩි වේ. ස්පර්ශ කෝණය θ වැඩි වේ. හොඳයි මේක ඇඳ ගන්න.
H H1 H2 H3 අනන්තය. මේ කේශික නලය හොඳේ. මේක කේශික නලය මේ ද්‍රව්‍ය. මේ කේශාකර්ෂණ වෙන ඒවා. ඊළඟ මාතෘකාව උෂ්ණත්වය අනුව පෘෂ්ඨිඝාතතිය සහ දුෂ්‍රාවිතා සංගුණකයේ වෙනස් වීම. උෂ්ණත්වය අනුව එහෙනම් උෂ්ණත්වය සමග පෘෂ්ඨිඝාතතිය සහ දුෂ්‍රාවිතා සංගුණකයේ වෙනස් වීම. දැන් ඔයාලට පේනවා පෘෂ්ඨික ශක්තිය එහෙම නැත්නම් පෘෂ්ඨික ශක්තියට අපි දැන් මේ යකුර හෝටි පෘෂ්ඨිකා සංගුණකය. උෂ්ණත්වය වැඩි වෙන්න පෘෂ්ඨික ශක්තිය නැත්නම් පෘෂ්ඨිකා සංගුණකය අඩු වෙලා එක්තරා උෂ්ණත්වයකදී පෘෂ්ඨික ශක්තිය නැත්නම් පෘෂ්ඨිකා සංගුණකය බිඳුව වෙනවා. අපි මේ බිඳුව වෙන උෂ්ණත්වයට කියනවා අවදි උෂ්ණත්වය කියලා. මේ ටෙම්පරේචර් එක අවදි උෂ්ණත්වය TC යකුරෙන් අපි හඳුන්වලා තියෙනවා. ඒ කියන්නේ පෘෂ්ඨික ශක්තිය උෂ්ණත්වය වැඩි වෙන්න පෘෂ්ඨිකාතතිය නැති වෙලා ගිහිල්ලා බිඳුව වෙනවා. පෘෂ්ඨිකා සංගුණකේ. ඒ වගේමයි දුෂ්‍රාවිතා සංගුණකේ ඊට උෂ්ණත්වය අනුව අඩු වෙන්නේ මේ විදියට. උෂ්ණත්වය වැඩි වෙන්න දුෂ්‍රාවිතා සංගුණකයත් අඩුම වෙලා බිඳුව වෙනවා. උෂ්ණත්වය වැඩි වෙන්න දුෂ්‍රාවිතා සංගුණකයත් අඩු වෙනවා. අඩු වෙන්නේ මේ විදියටයි. ඊට සමග තීටා මෙලෙස T සමග තීටා මෙලෙස T සමග තීටා ඊට සමග තීටා උෂ්ණත්වය තීටා මේක පෘෂ්ඨික ශක්තිය එහෙම නැත්නම් පෘෂ්ඨිකා සංගුණකය මේක දුෂ්‍රාවිතා සංගුණකය. ඉවර තියාගන්න. ලියන්න මෙහෙම යටින් පරීක්ෂණ වලට අනුව උෂ්ණත්වය සමග පෘෂ්ඨිකාතතිය සහ
දුෂ්‍රාවිතා සංගුණකය ප්‍රස්ථාරවල පරිදි වෙනස් වේ. ලියන මාතෘකාව ස්පර්ශ කෝණය මැනීම. ස්පර්ශ කෝණය මැනීම. ස්පර්ශ කෝණය මැනීම. ඔයාලට මම බෝඩ් එකේ පෙන්නලා තියෙනවා මේ ද්‍රවය මේ සමතල වීදුරු දාඩුවක්. සමතල වීදුරු දාඩුවක්. මේ සමතල වීදුරු දාඩුව මේ ද්‍රවය තුල දාගෙන කරකවාගෙන යනකොට එක්තරා අවස්ථාවකදී ඔයාලට මේක තලමාවකයක් පේනවා. මේ තලමාවකයේ පේනකොට මෙන්න මේ හදන කෝණය ස්පර්ශ කෝණයයි. ඒ වගේම රසදිය තිබුණොත් රසදියත් මේ විදිහට අරවගෙන යනකොට අපිට මේ දෙක ආදියා බැලුවාම අපිට පේනවා සමතල මාවකයක්. සමතල මාවකයක් කියනකොට අනිවාර්යයෙන්ම මෙතන මහා කෝණයක් ඇදෙන්න ඕනේ. ඒ නිසා ස්පර්ශ කෝණය මෙන්න මේක තීට වෙනවා. මතක ඇති ඝන පෘෂ්ඨයේ ද්‍රව පෘෂ්ඨ අම්බෙන තැනදී ද්‍රවයට අඳින ස්පර්ශකයේ ඝනය සමග ද්‍රවය තුලින් සාධන කෝණය මේක තියාගෙන අධ කරගෙන යනකොට අපිට එක්තරා අවස්ථාවකදී මේ තලමාවක විදියට පේනවා. තල පෘෂ්ඨ විදියට පේනවා මේක අරගෙන යනකොට. ඒ වෙලාවේදී තියෙන කෝණ දෙක මැන්නා. ඒ කෝණ දෙක මැන්නාන් පස්සේ ඒ ලැබෙන අගයන් තමයි අපි ස්පර්ශ කෝණ විදියට සලකන්නේ. හොඳයි මේක ලියාගමු. ලියන්න. පිරිසිදු සමතල වීදුරු තහඩුවක්. පිරිසිදු සමතල වීදුරු තහඩුවක්. පිරිසිදු සමතල වීදුරු තහඩුවක්. ද්‍රවය තුලට ගිල්වා ද්‍රවය සහ වීදුරු ස්පර්ශවන එස්සිදී වීදුරු ස්පර්ශවන එස්සිදී තල පෘෂ්ඨයක් ලෙස පෙනෙන තෙක් වීදුරු තහඩුව සෙමෙන් ආනත කරන්න. වීදුරු තහඩුව සෙමෙන් ආනත කරන්න. මේදී ලැබෙන කෝණය ද්‍රව සහ වීදුරු අතර ස්පර්ශ කෝණයයි. ඇත්තටම කරන් තියෙන්නේ මේ ද්‍රවය තියාගෙන මේක අපි ආනත කරගෙන යනවා. ආනත කරගෙන යනකොට අපිට මේ වීදුරු තහඩුවත් එක්ක මේක තලමාවකයක් විදිහට පේනවා. මේක මේ පේන විදිහට ඔයාලට ඉස්සෙල්ලා පේනවා. මේ කෝණය තමයි ස්පර්ශ කෝණය උනේ. එතකොට මේකෙදි රසදිය වීදුරු වලදී ඒ තරවගෙන යනකොට අපිට මේක තලමාවකයක් විදිහට පේන්නේ. මහා කෝණයක් ලැබෙන අවස්ථාවේදී මේක පේන්නේ අපිට සුළු කෝණයක් ලැබෙන අවස්ථාවේදී.
ඒක නිසා මේක තීට වෙනවා. මේක තීට වෙනවා. මේක ස්පර්ශ කෝණේ මහ කෝණ. මේක ස්පර්ශ කෝණේ සුළු කෝණ. මේ වීදුරුත අඩුව ඇත්තට පිරිසිදුම ගන්න ඕන. නැත්තම් ඒකේ වෙන මොනවා හරි බැඳිලා තිබුණොත් ඒ කුණු නිසා පෘෂ්ටිකාතිය වෙනස් වෙනවා. පෘෂ්ටිකාතිය වෙනස් වෙන නිසා පිරිසිදු වීදුරුත අඩුවක් ගත යුතුමයි. මේක අරවගෙන යන්න තලමාවකයක් පේනකොට මේ කෝණය. මේකෙත් එම අරවගෙන යන්න තලමාවකයක් පේනකොට ස්පර්ශ කෝණය මාව කෝණ. හඳයි මේ දෙක ඇඳ ගන්න.